ආදරණීය දරුවනේ අපි මේ වෙනකොට සාකච්ඡා කරලා තියෙනවා තුන්වන ඒකකයේ පෘථුවියේ ජීවය සම්භව වෙච්ච ආකාරය ඒ වගේම භූවිද්‍යාත්මක යෝන පිළිබඳව. එතනින් අනතුරුව පරිණාමවාද පිළිබඳව පරිණාමය පිළිබඳව සාකච්ඡා කිරීම තමයි මේ පරිච්ඡේදය තුළදී මම බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඒ කොටසේ අවසානම විෂය කරුණු තමයි මේ සාකච්ඡා කරන්නේ පරිණාමය සම්බන්ධයෙන්. එතකොට පරිණාමයත් පරිණාමවාද ගැනත් තමයි අපි සාකච්ඡා කරන්නේ. මේන් පසුව ඔබට සම්පූර්ණ මේ පාඩමට අදාළව ප්‍රශ්නාවලියක් අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා තවත් පරිච්ඡේදයකදී. දැන් අපි මේ පරිච්ඡේදය තුල පරිණාමය පිළිබඳව අධ්‍යයනය කරමු. දැන් ආදරණීය දරුවනේ ඔබට මතක නම් මම ඉදිරිපත් කළා ජීව විද්‍යාව හඳුන්වා දීම කියන පළමු පාඩම. එතනදී අපි ජීව ලක්ෂණ වලදීත් කතා කරා ආවේනීය සහ පරිණාමය ගැන. එතනදී පරිණාමයට දුන්න අර්ථ දැක්වීම ඔබට මතකද? ප්‍රවේණි ද්‍රව්‍යවල සිදුවන විකරණ වලට අනුකූලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව තමයි පරිණාමය කියලා කිව්වේ. ප්‍රවේණික ද්‍රව්‍යවල සිදුවන විකරණ වලට අනුකූලව කාලයත් සමග ජීවීන්ට වෙනස් වීමට ඇති හැකියාව. නමුත් දැන් මේ පාඩම තුලත් පරිණාමයට ඊට සමාන තවත් අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරනවා. දැන් යම්කිසි දරුවෙක්ට ප්‍රශ්නයක් ආවොත් අපි පරිණාමය යනු කුමක්ද කියලා ඇහුවොත් විභාගෙදී මොකද්ද ලියන්න ඕන පිළිතුර? මේ ආකාර දෙකටම ඔබට ලකුණු හිමි වෙනවා. ඒ ගැන කිසිදු සැකයක් තියාගන්නට එපා. ජීව විද්‍යාව හඳුන්වා දීම යටතේ ලියන්නත් පුළුවන්. ඒ වගේම තුන්වන ඒකකයේ යටතේ පරිණාමයට අර්ථ දැක්වීමක් ලියන්නත් පුළුවන්. දැන් අපිට පුළුවන් මේ පරිණාමයට තියෙන අර්ථ දැක්වීම මොකක්ද කියලා ඉස්සෙල්ලම දැනගන්න. එන්න. පරිණාමය යනු කුමක්ද? මම ඒක ප්‍රශ්නයක් විදිහටම ඉදිරිපත් කළා ඔබට. මේ අර්ථ දැක්වීම ඔබ අනිවාර්යයෙන්ම පාඩම් කරගත යුතුයි. හොඳින් මතක තබා ගන්න ඕනේ. මොකද්ද දරුවනේ පරිණාමය කියලා අදහස් කරන්නේ? දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහණයක් තුල ප්‍රවේණික සංයුතියේ වෙනස් වීමක් ලෙස පරිණාමය හැඳින්විය හැක. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහණයක් තුල ප්‍රවේණික සංයුතියේ සිද්ධ වන වෙනස් වීමක් අපි කියනවා පරිණාමය කියලා. බලන්න. මේක පාඩම් කරගන්න මෙන්න මෙහෙම කොටස් වලට අපි කඩාගමු. දීර්ඝ කාලයක් තිස්සේ එක කොටසක්. පරම්පරාවෙන් පරම්පරාවට 2යි. ගහණයක් තුල සිදුවන 3යි. ප්‍රවේණික සංයුතියේ වෙනස් වීමක් 4යි. සරල කොටස් 4කට වෙන් කරගන්න වචන වලට. දීර්ඝ කාලයක් තිස්සේ මේ දවසක් දෙකක් නෙමෙයි වසර දහස් ගණනක් තිස්සේ දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට පරම්පරාවකින් තවත් පරම්පරාවකට කාගේද ගහනවල ගහණයක් තුල සිද්ධ වෙන දෙයක්. මේ ක්‍රියාවලිය ගහණයක් තුල සිද්ධ වෙන්නේ. තනි ජීවියෙක්ට අදාළව නෙමෙයි අපි මේක මැන බලන්නේ. පරීක්ෂා කරන්නේ. අපි මේක පරීක්ෂා කරන්නේ ගහණයකට සාපේක්ෂව. ඒතර ගහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ වෙනස් වීමක්. අපි දන්නවා ඕනම ජීවියෙක්ගේ ඕනම ගහණයක යම්කිසි ප්‍රවේණික සංයුතියක් තියෙනවා. ඒ ප්‍රවේණික සංයුතියේ වෙනසක් වෙනවා නම් ඒකට කියන්නේ දීර්ඝ කාලයක් තිස්සේ මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් පරම්පරාවෙන් පරම්පරාවට මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් ඒකට කියන්නේ පරිණාමය. හරිම සරලයි. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ වෙනස් වීමක්. හරිම සරලයි. කොටස් 4කට බෙදාගත්තොත් පාඩම් කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ වෙනස් වීමක්. ප්‍රවේණික සංයුතියේ පොඩි හරි වෙනසක් වෙලා තියෙනවා නම් කාලයක් තිස්සේ පරම්පරාවකින් පරම්පරාවකට ඒ කියන්නේ ගහණය පරිණාමයට ලක් වෙලා. හොඳින් මතක තියාගන්න පරිණාමය මනින ඒකකය ගහණයක්. ගහණයකට සාපේක්ෂව තමයි පරිණාමය ගැන අපි කතා කරන්නේ. නැතුව තනි ජීවියාගේ පරිණාමයක් ගැන කතා කරන්නේ නැහැ. ගහණයකට සාපේක්ෂවයි පරිණාමය අපි සාකච්ඡා කරන්නේ. එහෙමනම් දරුවනේ අවසාන සාරාංශයට එකතු වෙමු. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ වෙනස් වීම තමයි අපි කියන්නේ පරිණාමය කියලා. හරි. මතකයි. දීර්ඝ කාලයක් තිස්සේ පරම්පරාවෙන් පරම්පරාවට ගහණයක් තුල සිදුවන ප්‍රවේණික සංයුතියේ වෙනස් වීමක් තමයි
පරිණාමය කියලා අදහස් කරන්නේ. මම කිව්වා මේක දවසක් දෙකක් මාසයක් නෙමෙයි. මේක වසර දහස් ගණනක්. සමහර විට ඊටත් වඩා කාලයක් බලන්න. ඒ සඳහා වසර මිලියන ගණනාවක් ගත වෙන්න පුළුවන්. අවුරුදු මිලියන ගණනාවක් වුණත් පරිණාමික ක්‍රියාවලිය සඳහා ගත වෙන්න පුළුවන්. ඊටාම වැදගත්. ඊටාම වැදගත් මේ ඉදිරිපත් කරලා තියෙන කාල ප්‍රමාණය. මේ සඳහා වසර මිලියන ගණනාවක් වුණත් ගත වෙන්න පුළුවන් ක්‍රියාවලියක්. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕනේ පරිණාමය කියන්නේ ඊටාම සෙමින් සිදුවන ක්‍රියාවලියක්. ගොඩාක් ස්ලෝ. හරිම සෙමින් සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඒ නිසා යම්කිසි පුද්ගලයෙක්ට යම්කිසි නිරීක්ෂකයෙක්ට තමන්ගේ ජීවිත කාලය තුළ යම් ගහනයක පරිණාමය වීමක් තමන්ගේ මේ පියවි S2 දකින්න ලැබෙන්නේ නැහැ. ඒතරම් කල් මිනිස්සෙක් ජීවත් වෙන්නේ නැහැ. මොකද වසර මිලියන ගණනාවක් මේ තිස්සේ සිද්ධ වෙන ක්‍රියාවලියක් නම් මේ වෙනස් වීම සඳහා වසර මිලියන ගණනාවක් ගත වෙනවා නම් එය නිරීක්ෂණය කළ හැකි කිසිම නිරීක්ෂකයෙක් අපේ මේ පෘථුවියේ ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා ඊටාම සෙමින් සිද්ධ වෙන ක්‍රියාවලියක් බව මතක තියාගන්න ඕනේ. දැන් පරිණාමය කියන එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරන්න විවිධ කාලවකවානු වල විවිධ පුද්ගලයන් විද්‍යාඥයින් ඉදිරිපත් කරපු විවිධ මතවාද තියෙනවා. මේ මතවාද වලට ඒ කාලවලදී විශේෂ පිළිගැනීමක් ලැබුණා. සමහර මතවාද අද වන විට ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. සමහර මතවාද තවදුරටත් අඛණ්ඩවම පවතිනවා. අනාගත දැනුම එකතු වීමත් සමග මේ තියෙන මතවාදවල යම් යම් සංශෝධන ඇති වෙන්න පුළුවන්, වෙනස්කම් ඇති වෙන්න පුළුවන්. සමහර මතවාද නැත්තටම නැති වෙලා ඉවත් වෙලා යන්නත් පුළුවන්. මොකද වාදයක් සහ නියමයක් අතර දරුවනේ තියෙන ප්‍රධාන වෙනසක්. දැන් වාදයක් කියන්නේ නව දැනුම අනුව අදාළ පරිදි කාලානුරූපීව වෙනස් වෙන්න පුළුවන් යම්කිසි සංකල්පයක්. ඒවට තමයි වාදයක් කියන්නේ. වාද වෙනස් වෙන්න පුළුවන් කාලයත් සමග අලුත් දැනුම එකතු වීමත් සමග. දැන් හොඳම උදාහරණයක් වශයෙන් ගත්තොත් රසායන විද්‍යාවේදී අද වෙන විට ඩෝල්ටන්ගේ පරමාණුක වාදය පිළිබඳව සනාථ කරන්නේ නැහැ. අද වෙනකොට ඩෝල්ටන්ගේ පරමාණුක වාදය ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මොකද පරමාණු ගැන විද්‍යාඥයින් සතුව තියෙන නව දැනුමත් එක්ක වෙනස් වෙච්ච කරුණුත් එක්ක පරමාණුක වාදයට ලොකු පිළිගැනීමක් අද වන විට නැහැ. ඊට වඩා දියුණු වෙච්ච වාද ගණනාවක් රසායන විද්‍යාව තුළ පවතිනවා. ඒ වගේ තමයි වාදයක් කාලානුරූපීව නව දැනුම එකතු වීමත් සමග වෙනස් වෙන්න පුළුවන්. හැබැයි නියමයක් එහෙම නෙමෙයි. නියමයක් කියන්නේ තවදුරටත් කාලානුරූපීව වෙනස් නොවන ස්ථීර දෙයක්. ඒ නිසා අපි මේ කතා කරන්නේ පරිණාම නියම ගැන නෙමෙයි පරිණාමවාද ගැන. මේ පරිණාමවාද අදත් හෙටත් අනාගතයේදීත් වෙනස් වෙන්න පුළුවන් එකතු වෙන නව දැනුම සමග කාලානුරූපීව. ඒ නිසා අපිට අපේ විෂය නිර්දේශය තුල ප්‍රධාන පරිණාමවාද තුනක් ගැන සාකච්ඡා වෙනවා. පරිණාමවාද කීපයක් ඇත. මොනවද මේ පරිණාමවාද කීපය? එකක් තමයි ලැමාක් වාදය. ලැමාක් වාදය. ඉදිරිපත් කරපු පුද්ගලයාට ගෞරවයක් පිණිස ලැමාක් වාදය කියලා හඳුන්වනවා. දෙවැනි එක ඩාවින් වොලස් වාදය හෙවත් මේක ගොඩක් ප්‍රසිද්ධ ස්වභාවික වර්ණවාදය කියලා. ස්වභාවික වර්ණවාදය. ඩාවින් වොලස් වාදය හෙවත් ස්වභාවික වර්ණවාදය. අවසාන වශයෙන් නව ඩාවින් වාදය. නව ඩාවින් වාදය. ඔන්න වාද තුනක් තියෙනවා. පරිණාමවාද තුනක්. ලැමාක් වාදය, ඩාවින් වොලස් වාදය හෙවත් ස්වභාවික වර්ණවාදය. ගොඩක් අය පරිණාමවාදය කියන්නේ මේකට. ගොඩක් අය පරිණාමවාදය කියන්නේ මේ ඩාවින් වොලස් වාදයට. ඒ වගේම නව ඩාවින් වාදය කියලා අලුතෙන් එකතු වෙච්ච එකකුත් තියෙනවා. ඉතින් මේ පරිණාමවාද තුන ගැන අධ්‍යයනය කිරීම තමයි අපි ඊළඟට සිද්ධ කරන්නේ. අපි ඒ සඳහා යොමු වෙමු. ලැමාක් වාදය. දරුවනේ වර්ෂ 1809 දී ලැමාක් විසින් ඉදිරිපත් කරපු සංකල්පයක්. මේ ලැමාක් කියන පුද්ගලයාගේ ඇත්තටම සම්පූර්ණ නම ජින් බැප්ටිස් ලැමාක්. ජින් බැප්ටිස් ලැමාක්. මෙතුමා ඇත්තටම පූජකවරයෙක් වශයෙන් තමයි පොතපතේ සඳහන් වෙන්නේ. මේ ජින් බැප්ටිස් ලැමාක් කියන පුද්ගලයා ඉදිරිපත් කරනවා තමන්ගේ කල්පිතය. ප්‍රධාන වශයෙන් ඔහු මූලධර්ම දෙකක් පදනම් කරගෙන තමයි මේ ඉදිරිපත් කරන්නේ. මූලධර්ම දෙකක්. එතකොට 1809 දී ලැමාක් විසින් තමන්ගේ කල්පිතය ඉදිරිපත් කරනවා. ඒ සඳහා ඔහු ප්‍රධාන මූලධර්ම දෙකක් පදනම් කරගන්නවා. පළවෙනි මූලධර්මය තමයි වහර අවහරය. වහර අවහරය. දැන් වහර අවහරය කියපුවම ගොඩක් දරුවන්ට මේක දැනෙන්නේ නැහැ. සමීප නැහැ මේ වචනේ.
මොකද්ද මේ වහර අවහරය කියන්නේ? කෙනෙක්ට තේරෙන්න පුළුවන් වහර සහ අවහරය කියන්නේ විරුද්ධ පද දෙකක්. ඒක හරියනේ. පැහැදිලිනේ. වහරය අවහරය. ඒක විරුද්ධ දෙයක්. නමුත් මේක තේරුම් ගන්න පහසු වෙන්න මට මෙහෙම කියන්න පුළුවන්. The theory of use and disuse. The theory of use and disuse. දැන් ඔබට දැනෙනවා ඇති. දැන් පොඩ්ඩක් තේරෙනවා. use කරනවා සහ disuse. ඒ කියන්නේ භාවිතය සහ අභාවිතය. භාවිතය සහ භාවිතා නොකර සිටීම. භාවිතා නොවීම පිළිබඳ මතයක්. ඒක තමයි සරලව කියනවා නම් කියන්න තියෙන්නේ. මොකද්ද? වහර අවහරය කියලා කියන්නේ මතයක්. මොකද්ද මතය? භාවිතා කිරීම හෝ භාවිතා නොකිරීම පිළිබඳ මතය. ඔන්න ඕක තමයි වහර අවහරය කියන්නේ. දැන් ගොඩක් දරුවන්ට මේ වචනෙන් තේරෙන්නේ නැති වුණාට මේක ඉංග්‍රීසි පදයේ කිව්වොත් the theory of use and disuse කියලා එතකොට මේක දැනෙනවා වැඩි. දැන් හොඳට දැනෙනවා ඔයගලන්ට. දරුවනේ භාවිතය සහ අභාවිතය නැත්නම් භාවිතය සහ භාවිතා නොකර සිටීමේ මතය. ඒක ගැනයි අපි කතා කරන්නේ. එක මූල ධර්මයක් ලැමාක් වාදයේ තියෙන. ලැමාක් කියනවා මෙන්න මෙහෙම දෙයක් දරුවනේ. දේහයක නිරන්තරයෙන්ම යම් අවයවයක් භාවිතා වෙනවා නම් ජීවියෙක්ගේ දේහයක පවතින යම්කිසි අවයවයක් නිතරම ඒ ජීවියා භාවිතා කරනවා නම් අන්න එවැනි අවයව ක්‍රමයෙන් විශාල වෙනවා, වර්ධනය වෙනවා, දියුණු වෙනවා කියලා මතයක් කියනවා. බලන්න. දේහයක නිරන්තරයෙන් භාවිතයට ගනු ලබන අවයව වඩාත් විශාලව සහ ශක්තිමත්ව වර්ධනය වෙනවා. වර්ධනය වෙනවා. යම්කිසි අවයවයක් දේහේ නිරන්තරයෙන්ම භාවිතා කරනවා නම්, යූස් කරනවා නම් එතකොට ඒ අවයවය ලොකු වෙනවා, දියුණු වෙනවා, සංකීර්ණ වෙනවා, වර්ධනය වෙනවා ඊටාම හොඳින්. හැබැයි යම්කිසි අවයවයක් යම් ජීවියෙකු දිගින් දිගටම භාවිතා නොකර ඉන්නවා නම් එවැනි අවයව ක්‍රමක්‍රමිකව පොඩි වෙනවා, ඒ කියන්නේ කුඩා වෙනවා, දුර්වල වෙනවා, පරිහානියට පත් වෙලා යම් දවසක අනාගතයේ යම් දවසක අභාවයටම පත් වෙලා නැත්තටම නැති වෙලා යන්න පුළුවන්. එලෙස භාවිතයට නොගන්නා අවයව පරිහානියට පත්වේ. දැක්කද? use and disuse. භාවිතා කිරීම, භාවිතා නොකිරීම. යම්කිසි දේහයක අවයවයක් නිරන්තරයෙන්ම භාවිතා කරනවා නම් ඒ අවයවය විශාලව, සංකීර්ණව, දියුණුව වර්ධනය වෙනවා. එලෙස භාවිතයට නොගන්නා අවයව ක්‍රමක්‍රමිකව පරිහානියට පත් වෙනවා. ඒකයි මේ කියන්නේ. දැන් මෙහෙම කිව්වට බෑ. මේ කියන දේවල් සනාථ කරන්න පරිසරයේ ගැළපෙන උදාහරණ භාවිතා කරන්න ඕනේ. එහෙම නැතුව විද්‍යාඥයින් මේ කියන හිතට ආපු හිතලු වලට තැනක් දෙන්නේ නැහැ. හිතලුවක් කියන්නේ මේ හිතට ආපු අදහසකට මුල් තැනක් දෙන්නේ නැහැ. මේවා පැහැදිලිව ඔප්පු කරන්න ඕනේ. යම් යම් පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන ඇසුරෙන් මේවා ඔප්පු කරලා පෙන්වන්නට ඕනේ. මොකද්ද මේ තමන් ඉදිරිපත් කරන සංකල්පය කියලා. දැන් ඒ හින්දා ලැමාක් මේකට උදාහරණයක් ඉදිරිපත් කළා. මොකද්ද? දරුවනේ දැන් අපි දන්නවා මේ පරිසරයේ පාඩම සාකච්ඡා කරපු නිසා 8 වන ඒකකයේ පාරිසරික ජීව විද්‍යාව. ඔබ දන්නවා බියෝම පිළිබඳව. මම මේ පාඩම් වලදී ඉදිරිපත් කරා. මේ බියෝම සංකල්පයේදී දරුවනේ අපි සාකච්ඡා කරන දෙයක් තමයි මේ සැවානා කියන බියෝම වර්ගය. මේ සැවානා බියෝම කියන්නේ විශාල තෘණභූමි ප්‍රදේශ. දැන් සැවානා බියෝමයකට දර්ශීයව ලොකුම සැවානා බියෝමයක් අපිට දකින්න ලැබෙන්නේ මධ්‍යම අප්‍රිකාවේ සෙරන්ගේට් කියන තෘණභූමිය. ලෝකේ තියෙන විශාලම සැවානා තෘණභූමිය. දැන් මේ සැවානා වල ජීවත් වෙන ප්‍රධානම ශීරපායි ශාකභක්ෂකයා තමයි උසින් වැඩිම කෙනා ජිරාෆ්. ජිරාෆ් තමයි ඉන්නේ. දැන් මේ ජිරාෆ් ලගේ ඊටාම දිගු ගෙලක් තියෙනවනේ. ජිරාෆ් සමාජිකයන්ගේ සතුන්ගේ. ඒ දිගු ගෙල නිර්මාණය වීම ගැන ලැමාක්ට තියෙන අදහසක්. ඔහු ඒ අදහස පැහැදිලි කරනවා තමන්ගේ මේ මූලධර්ම යොදාගෙන. දැන් දරුවනේ ලැමාක්ගේ මතයට අනුව ලැමාක් කියන්නේ පෘථුවිය තුල ජීවත් වුණේ එදා ගෙලේ දිග අඩු ජිරාෆ්ලා තමයි ජීවත් වුණේ.
ජිරාෆ්ලා සියලු දෙනාගෙම ගෙලේ දිග ප්‍රමාණය අඩුයි. බෙල්ලේ දිග අඩුයි. ඒ නිසා සමස්තයක් විදිහට ඔවුන්ගේ උස අඩුයි. දැන් මොවුන් තෘණ අනුභව කරලා ශාකමය කොටස් අනුභව කරලා තමයි ජීවත් වුණේ. මේ මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශයට ඇතිවෙච්ච දරුණු නියං තත්ත්වයක් නිසා මේ පස මතු පිට තිබුණ තෘණ ඔක්කොම විනාශ වෙලා ගියා. මොකද ගිනි ගැනීම් වලට නිරන්තරයෙන්ම ලක්වන නිසා. ඒ නිසාම මේ අයට මේ පස් මට්ටමේ තිබ්බ බිම් මට්ටමේ තිබ්බ ආහාර ලබා ගැනීමට නොහැකි වුණා. මොකද මේ කුඩා පැලෑටි බොහොමයක් විනාශ වෙච්ච නිසා. හැබැයි මේ වගේ කටුක දේශගුණික තත්ත්වයක් දරාගෙන වුණත් ලොකු ගස් වලට විශාල වෘක්ෂ වලට ජීවත් වෙන්න පුළුවන්. මේ සවානා බිමේ තැනින් තැන මේ වගේ විශාල වෘක්ෂ අපිට දකින්න පුළුවන්. ඒ වගේ ගස්වල පහතට බර වෙලා තියෙන අතුවල තියෙන දලු කොළ ආහාරයට ගත්තොත් මේ අයට ජීවත් වෙන්න පුළුවන්. ඒක මේ අය දැක්කා. ඒ නිසාම පොඩි ආයාසයක් දරලා, මොකද උසින් අඩුයිනේ, ආයාසයක් දරලා අර පහලට බර වෙලා තියෙන අතුවල තියෙන දලු කොළ අනුභව කරා. මේ ආයාසයේ දැරීමේදී බෙල්ල ඉහළට එසවන්නට සිද්ධ වුණා. බෙල්ල ඉහළට ඔසවන්නට සිද්ධ වුණා. ඒ එසවීමේ ක්‍රියාවලිය නිසා මේ ගෙලේ පේශිවලට යම්කිසි ව්‍යායාමයක් ලැබුණා. මේ පේශිවල ක්‍රියාකාරීත්වය වැඩි වුණා. ඒකේ ප්‍රතිඵලයක් ලෙස ලැමාක් කියනවා මේ ජීවීන් ගෙල දිගු කිරීමට දරපු උත්සාහය නිසාම ගෙලේ පේශි වර්ධනය වෙලා ගෙල ඉතා පොඩි ප්‍රමාණයකින් ඉහළ ගියා. උසින් වැඩි වුණා. හැබැයි ඒ උසින් වැඩිවීම නිසාම මේ අයට අර ආහාර අනුභව කරලා ජීවත් වෙන්න හැකියාව ලැබුණා. එතකොට මේක දිගින් දිගටම කරපු නිසා තමන්ගේ ජීවිත කාලය තුලදී තමන්ගේ ජීවිතය අවසන් වෙනකොට සැබෑ ප්‍රමාණයට වඩා දේහයේ බෙල්ලේ ගෙලේ දිග ප්‍රමාණය මදක් වැඩි කරගන්න ලැබුණා. දැන් ලැමාක් කියන මතය ඒකනේ. දේහයක නිරන්තරයෙන්ම අවයවයක් භාවිතා කරන්න ඒක වඩාත් විශාලව සංකීර්ණව දියුණු තත්වයකට පත් වෙනවා, වර්ධනය වෙනවා. එතකොට අර ගෙල දිගු කර කර උස ගස්වල පහලට බර වෙලා තියෙන අතුවල තියෙන දලුකොළ කන්න ගත්ත උත්සාහය නිසා තමන්ගේ ජීවිතයේ අවසන් වෙනකොට සැබෑ දිගට වඩා ගෙලේ දිග පොඩ්ඩක් වැඩි වෙලා තිබ්බා. ඇයි ඒ අවයවේ නිරන්තරයෙන්ම භාවිතා කරපු නිසා. ඔන්න උදාහරණයක්. දැන් මේකට විලෝම උදාහරණයකුත් කියන්න පුළුවන්. මේකට විලෝම උදාහරණයක්. ඒ කියන්නේ අවයවයක් භාවිතා නොකර ඉන්න ඒ අවයවේ නැත්තරම නැති වෙලා ගිහිල්ලා අභාවයටපත් වෙච්ච පරිහානියටපත් වෙච්ච අවස්ථාවක්. ඒකටත් උදාහරණයක් කියනවා. මොකද්ද? දරුවනේ අපි දැන් දන්නවා වර්තමානයේ උරගයන් අතරින් පාද රහිත උරගයන් එක කාණ්ඩයයි ඉන්නේ. ඒ තමයි සර්පයන්. සර්පයන්ට පාද නැහැ. පාද රහිත උරගයෝ. අනික් සියලු උරගයන්ට පාද තියෙනවා. දැන් ගෙදර ඉන්න අපේ නිවස්වල ඉන්න කාමරවල ඉන්න පොඩිම උරගයා කවුද? හූනා. හූනට තියෙනවා පාද. වත්ත පිටේ ඉන්න පොඩි උරගෙක් ඉන්නෝනේ කටුස්සා. කටුස්සට තියෙනවා පාද. ලංකාවේ ප්‍රධාන ගංගාවල වාසය කරනවා දැවැන්ත උරගයෝ, මාංශ භක්ෂක කිඹුලෝ. ඒ වගේම ඔය ගංගාවල ඇල මාර්ගවල දකින්න පුළුවන් කබරයන්. මේ ඔක්කොමලා උරගයෝ. ඒ සෑම උරගයටම දරුවනේ පාද තියෙනවා. පූර්ව ගාත්‍රා යුගලක් සහ අපර ගාත්‍රා යුගලක්. නමුත් උරග පවුලෙම සමාජිකයෝ වන සර්පයොන්ට නැහැනේ පාද. ගාත්‍රා නැහැ. සර්පයන්ගේ ගාත්‍රා නැති වුණේ කොහොමද? ඒකත් ලැමාක් පැහැදිලි කරනවා මෙන්න මේ විදිහට. ආදි කාලේ මුල්ම යුගයේ හිටපු සර්පයන්ට පාද තිබුණා. අනෙක් උරගයන්ට වගේම පාද තිබුණා. නමුත් සර්පයන්ට විශාල වනාන්තරවල මොවුන් විශේෂයෙන්ම හිටියේ නිවර්තන වනාන්තරවල. මේ වගේ නිවර්තන වනාන්තරවලදී මොවුන්ගේ ජීවිතයට යම් අභියෝග තර්ජන තිබ්බා. සර්පයන්ව පවා ගොදුරු කරගන්න හිටපු ජීවීන් හිටියා. ඒ වගේ අයගේ ගොදුරක් වෙන එකකින් වැළකෙන්න මේ සර්පයෝ ඊටාම වේගෙන් උත්සාහ කරමින් මේ වගේ වනාන්තරවල දුවන්න පටන් ගත්තා. ගමන් කරන්න පටන් ගත්තා ඒ අයගෙන් බේරෙන්න. හැබැයි මෙහෙම දුවගෙන යනකොට ගස්ගල් මුල්වල වැදිලා තමන්ගේ මේ ගාත්‍රා වලට හානි වෙලා තියෙනවා. හානි වෙන්නට තිබුණා. ඒ හානි නිසා සමහර වෙලාවට ඇතිවන වේදනාවෙන් ඔවුන්ට බලාපොරොත්තු වෙච්ච තරම් වේගකින් දුවලා ඒ ආක්‍රමණිකයාගෙන් බේරෙන්න බැරි වෙලා බොහෝ වෙලාවට ඒ ආක්‍රමණිකයාගේ ගොදුරක් බවට පත් වෙනවා. ඉතින් මේ ජීවීන්ට හැකියාවක් ලැබුණා තමන්ගේ ගාත්‍රා විහිදලා නැතුව ඒ ගාත්‍රා හකුලගෙන බඩගාමින් යන්න මොවුන් උත්සාහයක යෙදුණා.
හැබැයි එහෙම බඩගාගෙන යනකොට ඊටාම පහසුවෙන් වෙනදට යන්න බැරි තැන් වලින් රිංගලා යන්න පුළුවන් වුණා. ඒ නිසාම අර විලෝපික ජීවීන්ගෙන් වඩාත් ආරක්ෂා වෙන්න හැකියාවක් ලැබුණා. ජීවිත කාලෙම මේ විදිහට ගාත්‍රා හකුලගෙන ගමන් කරපු නිසා ගාත්‍රාවල අවශ්‍යතාවයක් ඔවුන්ට දැනුනේ නැහැ. ජීවිත කාලෙම ගාත්‍රා භාවිතා නොවුන නිසා ඒ ගාත්‍රා තරමක් දුර්වල වුණා. ඒ ගාත්‍රා පොඩි වුණා. ඉතින් මේක තමයි යම් අවයවයක් භාවිතයට නොකර ඉන්නකොට භාවිතයට නොගන්නා විට ඒ අවයවය පරිහානි වෙනවා කියලා ළමා ගන්න උදාහරණේ යොදාගෙන නිදසුන. මම හිතනවා දරුවනේ ඔබට ඉතාම හොඳින් පැහැදිලි ඇති මේ ළමා කියන මතය වහර අවහරය. මේ වහර අවහරය කියන මූල ධර්මයේදී කියන්නේ යම් අවයවයක් දේහික අවයවයක් නිරන්තරයෙන් භාවිතා කරන්න ඒ අවයවය වඩාත් සංකීර්ණ වෙනවා, දියුණු වෙනවා, විශාලව වර්ධනය වෙනවා. යම් අවයවයක් මෙලෙස දීර්ඝ කාලීනව නිරන්තරයෙන්ම භාවිතා නොකර සිටින විට ඒ අවයවය පරිහානියට පත් වෙනවා. එච්චරයි දරුවනේ වහර අවහරය ගැන ඔබ දැනගත යුත්තේ. හරිම සරලව මම කිව්වා. හරි බලන්න. ඉහලින් පිහිටි අතුවල කොළ කඩා කෑමට ගෙල දික් කිරීම නිසා බෙල්ල දිගු ජිරාෆ්ලා ඇති වුණා කියලයි ළමා කියන්නේ. බෙල්ල දිග ජිරාෆ්ලා නිර්මාණය වුණා. ඉහලින් පිහිටි අතුවල කොළ කඩා කෑමට උත්සාහ කරපු නිසා ඒ උත්සාහය සාර්ථක වුණා. ගෙල දිගු ජිරාෆ්ලා නැත්නම් බෙල්ල දිගු ජිරාෆ්ලා නිර්මාණය වුණා ඇති වුණා. ඒ තමයි මේ පළවෙනි මූල ධර්මය වහර අවහරය, the theory of use and disuse. දැන් අපිට ඊළඟ මතයට යන්න පුළුවන්. බලන්න. දෙවනි මූල ධර්මය තමයි පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය. පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය. දරුවනේ මුලින්ම අපි තේරුම් ගන්න ඕනේ මොකද්ද පරිචිත ලක්ෂණයක් කියන්නේ. ඊට පස්සේ අපි බලමු පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය කියන්නේ මොකද්ද කියලා. ජීවියෙක්ට ලැබෙන ලක්ෂණ දෙආකාරයක් තියෙනවා. ඕනම ජීවියෙක්ට ලැබෙන ලක්ෂණ දෙආකාරයක් තියෙනවා. එක ලක්ෂණ වර්ගයක් ඔබට ලැබෙන්නේ ඔබේ දෙමව්පියන්ගෙන්. ඒ ලක්ෂණ වලට තමයි අපි කියන්නේ ආවේනික ලක්ෂණ. දෙමව්පිය ජීවීන් දෙදෙනාගේ ජනක ජීවීන් දෙදෙනාගේ ප්‍රජනන ක්‍රියාවලියේදී ඒ ප්‍රජනන ක්‍රියාවලියේදී ශුක්‍රාණුවකින් පීතෘ ලක්ෂණත් ඩිම්බයකින් මාතෘ ලක්ෂණත් ලැබෙනවා. ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් සංසේචනයට ලක්වීමේ ප්‍රතිඵලයක් ලෙස හැදෙන යුක්තාණුව තුල ඔබගේ මවගේ ලක්ෂණ වලින් 50%කුත් පීතෘ ලක්ෂණ වලින් 50%කුත් ඔබට උරුම වෙනවා. අන්න ඒ ලක්ෂණ වලින් තමයි ඔබේ ශරීරයේ පෙනුම, ඔබේ සිතුම් පැතුම් මේ දේවල් ගොඩක් නිර්මාණය වෙන්නේ. ඒ නිසා ජීවියෙකු සතු ලක්ෂණ වලින් යම් ප්‍රමාණයක් දෙමව්පියන්ගෙන් ලැබෙන නිසා ඒ ලක්ෂණ වලට අපි කියනවා ආවේනික ලක්ෂණ කියලා. ආවේනික ලක්ෂණ. ආවේනික ලක්ෂණ ලැබෙන්නේ ප්‍රජනන ක්‍රියාවලිය හරහා. දැන් තවත් ලක්ෂණ වගයක් ඔබට ලැබෙනවා. ඒ කොහොමද? ඒ තමයි දරුවනේ ඔබ ජීවත් වන, ඔබ වාසය කරන පරිසරයට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙස උපතින් පස්සේ ඔබට ලැබෙනවා තව ලක්ෂණ වගයක්. දැන් ඇත්තටම ආවේනික ලක්ෂණ ලැබෙන්නේ ඔබ මේ ලෝකේ එළිය දකින්නත් කලින්. ඔබ මේ ලෝකේ එළිය දකින්නත් කලින් තමයි ඔබට ආවේනික ලක්ෂණ ලැබෙන්නේ. හැබැයි ඔබ මේ ලෝකේ එළිය දැක්කට පස්සේ මේ පරිසරය තුල ජීවත් වෙනකොට, වාසය කරනකොට ඔබට තව අලුතෙන් ලක්ෂණ වගයක් ලැබෙනවා. පරිසරයේ ජීවත් වීමේ ප්‍රතිඵලයක් ලෙස, පරිසරයෙන් එන විවිධ අභියෝග වලට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබට ලැබෙන ලක්ෂණ වගයක් තියෙනවා. ඒ ලක්ෂණ වලට කියන්නේ පරිචිත ලක්ෂණ. ඒ ලක්ෂණ පරිචිත ලක්ෂණ. දැන් උදාහරණයක් වශයෙන් තරුණ කෙනෙක්, දරුවෙක්, පිරිමි දරුවෙක්, හෝ ගැහැණු දරුවෙක්, ඒ අයට හිතෙනවා මේ ශරීරය වර්ධනය කරගන්න, කාය වර්ධන ශිල්පය හදාරන්න. ඒ සඳහා කාය වර්ධන ශිල්පය පුහුණු කරන මධ්‍යස්ථානයකට, සරලව කියනවා නම් ජිම් එකකට යම්කිසි දරුවෙක්ට, යම්කිසි තරුණයෙක්ට, තරුණියකට යන්න පුළුවන්. එතනදී නිසි දැනුමක් තියෙන පුහුණුකරුවන් සමග ඔබට නිර්මාණය කරගන්න පුළුවන් ඔබේ දේහය ඔබට අවශ්‍ය පරිදි සකස් කරගන්න ඕන ව්‍යායාම වැඩපිළිවෙලක් සකස් කරගන්න පුළුවන්. කාය වර්ධන වැඩපිළිවෙලක්. දැන් මේ ක්‍රියාවලිය හරියට නිරත වෙනකොට ඊට අදාළව ඔබ ලබාගත යුතු ආහාර තියෙනවා. ඔබ කෑමට නොගත යුතු ආහාර සහ පාන වර්ග තියෙනවා. ඔබ ආහාරයට ගත යුතු දේවල් මොනවද කියලා තියෙනවා. ඉතින් මේ වගේ ලස්සනට මේ ක්‍රියාවලිය සකස් කරගෙන යම්කිසි කෙනෙක්
තරුණෙක් තරුණියක් මේ විදිහට කාය වර්ධන ශිල්පය හැදෑරීම මගින් වසර එකහමාරක් යන විට එයාගේ ශරීරයේ අර මුලින් ආපු කෙනාට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ තත්ත්වයට පත් කරගන්න පුළුවන්. දැන් ඒ ලක්ෂණය පරිචිත ලක්ෂණයක්. ඇයි? ඔබ ඉපදුනාට පස්සේ පරිසරයට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙස ඔබ ලබාගත් ලක්ෂණයක්. ඔබ ඒ ජිම් එකකට ගිහිල්ලා ඒ සිදු කරන ව්‍යායාම මගින් ඔබේ මාංශ පේශි වර්ධනය කරගන්නවා. හරි? එතකොට මේ මාංශ පේශි වර්ධනය කියන්නේ ඔබට ඔබගේ මවගෙන්වත් ඔබට පියාගෙන්වත් ආපු ජානමය ලක්ෂණයක් නෙමෙයි, ආවේනික ලක්ෂණයක් නෙමෙයි. ඒක ඔබ ව්‍යායාම කිරීම මගින් ඔබේ කැපවීම මගින් ඔබ ලබා ගන්න ලක්ෂණයක්. දරුවනේ අන්න ඒවට තමයි පරිචිත ලක්ෂණ කියන්නේ. දැන් විෂය කරුණු පාඩම් කරලා මේ කරුණු හොඳට ඉගෙනගෙන පාඩම් කරලා ඒ කරුණු හොඳ මතකයෙන් විභාගෙට ලියලා ඔබ විෂයන් තුනටම ඒ සාමාර්ථ තුනක් ලබා ගන්නවා. ඒක පරිචිත ලක්ෂණයක්. ඒක ආවේනික ලක්ෂණයක් නෙමෙයි. යම්කිසි විෂයක් ඉගෙන ගැනීම, ඒ විෂයේ උගතෙකු වීම, උගත්කමක් ලබා ගැනීම ඒක පරිචිත ලක්ෂණයක්. පරිසරයට මුහුණ දීමේදී ඔබ ලබා ගන්න ලක්ෂණයක්. ඒක ඥාන වලින් එන ලක්ෂණයක් නෙමෙයි. ඒක ආවේනික ලක්ෂණයක් නෙමෙයි. ඒ නිසා මතක තියාගන්න මාංශ පේශි වර්ධනය, ඒ වගේම උගත්කම මේ වගේ ලක්ෂණ ඔබට ලැබෙන්නේ ආවේනිකව නෙමෙයි පරිසරයට මුහුණ දීමේ ප්‍රතිඵලයක් ලෙස. දැන් ලැමාක් කියන පරිදි ජිරාෆ් සමාජිකයන්ගේ ජිරාෆ් සතුන්ගේ බෙල්ල දිගු වුණා ඔවුන් කරපු උත්සාහය නිසා. ලැමාක් ඊළඟට කියන්නේ මේ ගෙල දිගු ජිරාෆ්ලා ඔවුන්ගේ ගෙල දික්වීමත් සමග ඔවුන්ට ආහාර ගන්නට අවස්ථාව ලැබුණා. ආහාර ගත්ත නිසා ඔවුන්ගේ ජීවිතය ඔවුන් රැකගත්තා. ඔවුන් ජීවිත කාලය තුලදීම සිදු කරපු මේ ලක්ෂණය ඔවුන් ප්‍රජනන ක්‍රියාවලිය හරහා ඉදිරි පරම්පරාවට ලබා දුන්නා. ඔන්න ඕක තමයි පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය වෙනවා කියලා කියන්නේ. එතකොට ඒ ලක්ෂණය ඊළඟ පරම්පරාවේ ජීවියාට යනකොට ඒ ජනිත ජීවීන් අර මාතෘ ජීවීන්ට වඩා පරිණත වුණාම උසින් වැඩි, ගෙලේ දිග වැඩි. ඇයි? අර මාතෘ ජීවීන්ගෙන් ජනක ජීවීන්ගෙන් ජනිතයන්ට ඒ පරිචිත ලක්ෂණය ලැබුණා. ඒ ජීවිනුත් ජීවිත කාලය තුලදී මේ කරන වෑයම නිසා ඔවුන්ගේ ගෙල තව ටිකක් වැඩි වෙනවා, දික් වෙනවා. ඔවුන් ඒ නිසාම ගෙල දික් වීම නිසාම ආහාර ලබාගෙන ජීවිතේ රැක ගන්නවා. ජීවිතේ රැකගත්ත නිසා ප්‍රජනනයට වරම් ලැබෙනවා. ප්‍රජනනය සිදු කරලා ඒ තමන්ගේ පරිචිත ලක්ෂණය ඊළඟ ජනිත පරම්පරාවට ලබා දෙනවා. එතකොට ඊළඟ ජනිතයෝ පරිණත වෙනකොට ඔවුන්ගේ දෙමව්පියන්ටත් වඩා ඔවුන්ගේ ගෙල දිගුයි. මේක පරම්පරා ගණනාවක් තිස්සේ සිද්ධ වුණාම අද වෙනකොට ඊටාම දිගු ගෙලක් තියෙන ජිරාෆ් සතුන් බිහි වෙලා තියෙනවා. මේකයි ලැමාක් කිව්වේ. නමුත් දරුවෝ ලැමාක්ගේ මතය ප්‍රතික්ෂේප වෙන තැනක් තියෙනවා. මොකද්ද? හොඳින් හිතන්න. ඔබ මාංශ පේශි වර්ධනය කර ගැනීම, ජිම් එකකට ගිහිල්ලා ඔබේ මාංශ පේශි වර්ධනය කර ගැනීම කොහොමද ඔබේ ජන්මාණු වල තැම්පත් වෙන්නේ? පිරිමි දරුවෙක් නම් කොහොමද ඔබේ ශුක්‍රාණු වල මේ මාංශ පේශි වර්ධනය කියන ලක්ෂණය තැම්පත් වෙන්නේ? ගැහැණු දරුවෙක් නම් කොහොමද ඔබේ ඩිම්බවල මේ මාංශ පේශි වර්ධනය කියන ලක්ෂණය තැම්පත් වෙන්නේ? ඒක තැම්පත් වෙන්නේ ඒක ඥානමය ලක්ෂණයක් නෙමෙයි. ඥානමය ලක්ෂණ පමණයි ප්‍රජනනයේදී යුක්තාණුවට ලැබෙන්නේ. හොඳට හිතන්න. ඔබේ හිසකෙස් වල ස්වභාවය ඥානමය ලක්ෂණයක්. ඔබේ හිසකෙස් වල කළු වර්ණය ඥානමය ලක්ෂණයක්. ඔබ සිනාසෙන විට කම්බුල වල ගැසීම ඥානමය ලක්ෂණයක්. ඒ දේවල් ඔබට පුළුවන් ප්‍රජනන ක්‍රියාවලිය හරහා ඔබේ ඊළඟ ජනිත පරම්පරාවට යවන්න. එහෙම යනවා. හැබැයි ඔබ මාංශ පේශි වර්ධනය කර ගැනීම, ඔබ ජීව විද්‍යාව පොත්පත් කියවලා ඊටාම දැනුමක් තියෙන පුද්ගලයෙක් බවට පත්වීම ඒවා ඥානවල අන්තර්ගත වෙන්නේ නැහැ. ඒවා ඒ නිසා ඔබේ ප්‍රජනන ක්‍රියාවලිය හරහා ඔබේ ඊළඟ ජනිත පරම්පරාවට යන්නේ නැහැ. නමුත් ලැමාක් විශ්වාස කරපු දේ තමයි පරිචිත ලක්ෂණයක් ඊළඟ පරම්පරාවට යනවා කියලා. එහෙම යන බව ඔප්පු කරන්න ලැමාක්ට බැරි වුණා. ඒ නිසයි දරුවනේ ලැමාක්ගේ මේ වාදය ප්‍රතික්ෂේප වෙන්නේ. මේ වාදයේ තියෙන ප්‍රධානම දුර්වලතාවය තමයි පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය වීම කොහොමද වෙන්නේ කියලා ලැමාක්ට ඔප්පු කරන්න බැරි වීම. මොකද ජනකයන්ගෙන් ජනිතයන්ට යන්නේ ජන්මාණු හරහා ලක්ෂණ, ශුක්‍රාණු ඩිම්බ හරහා. යුක්තාණුවට තමයි මේ දේවල් ලැබෙන්නේ. යුක්තාණුවට කොහොමද මාංශ පේශි වර්ධනය කියන ලක්ෂණය යවන්නේ? යුක්තාණුවට කොහොමද යම්කිසි විෂයක දක්ෂයෙක් බව
ඒ ලක්ෂණය යවන්නේ කොහොමද? යවන්න බෑ. ඒ නිසා ලැමාක්ගේ මේ පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය වීම කියන මතයේ ලොකු දුර්වලතාවයක් තියෙනවා විද්‍යානුකූලව. ඒක පසු කාලීනව තමයි තහවුරු වුණේ. හරි. එහෙනම් අපි දැන් මේ කරුණ වලට යමු. පරිසරයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ජීවීන් තම ජීවිත කාලය තුලදී උචිත අනුවර්තන ඇති කරගනි. දැන් වෙනස් වන පරිසර තත්ත්වවලට ගැළපෙන පරිදි ජීවීන් තමන්ගේ ජීවිත කාලය තුලදී ගැළපෙන අනුවර්තන ඇති කරගන්නවා. ඔවුන් මේ අනුවර්තන තම ප්‍රජනිතයන්ට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් දරනවා. එතකොට ප්‍රජනිතයන්ට සම්ප්‍රේෂණය වෙනවා කියලානේ ලැමාක් කියන්නේ. එහෙම වුණාම ඒ ප්‍රජනිතයොත් ඒ කියන්නේ දරු පරම්පරාවත් පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනය වී ජීවත් වෙනවා. දැන් ඒක උදාහරණකින් පැහැදිලි කරන්නේ කොහොමද? ආහාර ගැනීම සඳහා පරම්පරා ගණනාවක් තිස්සේ බෙල්ල දිගු කිරීම නිසා, එක පරම්පරාවක් නෙවෙයි පරම්පරා ගණනාවක් තිස්සේ බෙල්ල දිගු කිරීම නිසා දිගු බෙල්ලක් සහ පේශිමය ගෙලක් දරන වර්තමාන ජිරාෆ් පරිණාමය වීම. ආහාර ගැනීම සඳහා පරම්පරා ගණනාවක් තිස්සේ බෙල්ල දිගු කිරීම නිසා දිගු බෙල්ලක් සහ පේශිමය ගෙලක් දරන වර්තමාන ජිරාෆ් පරිණාමය වීම. හැබැයි මේක පට්ටපල් බොරුවක්. හරි? මොකද ලැමාක් මේ හිතපු සංකල්පය ප්‍රායෝගිකව සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒකට හේතුව ජනකයන්ගෙන් ජනිතයන්ට යන්නේ ආවේනික ලක්ෂණ. පරිචිත ලක්ෂණ යන්නේ නැහැ. ආවේනික ලක්ෂණ යන්නේ. එතකොට ආවේනික ලක්ෂණ පවතින්නේ ශුක්‍රාණු සහ ඩිම්බවල. ඉතින් ගෙල දිගු වීම කියන එක ශුක්‍රාණු වල ඩිම්බවල අන්තර්ගත වෙන දෙයක් නෙමෙයි. ගෙල දිගු කිරීම කියන ලක්ෂණය අන්තර්ගත වෙන්නේ ශුක්‍රාණු ඩිම්බවල. ඒ නිසා ඒක ඊළඟ පරම්පරාවට ශුක්‍රාණු ඩිම්බ හරහා නම් යන්නේ නැහැ. ඒකයි ඇත්තම කතාව. ඒ නිසා වර්තමානයේදී ලැමාක් වාදය ප්‍රතික්ෂේපිත වාදයක් බව දරුවනේ මතක තබා ගන්න. ඒ ඔබේ අමතර දැනුමටයි මම කිව්වේ. ඒ නිසා ලැමාක් වාදය ගැන කතා කරනකොට ප්‍රධාන සංකල්ප නැත්තම් මූලධර්ම දෙකක් තියෙනවා. එකක් තමයි වහර අවහරය. දේහයක නිරන්තරයෙන්ම යම් අවයවයක් භාවිතා වේ නම් ඒ අවයවයේ ක්‍රමයෙන් වඩාත් සංකීර්ණව, විශාලව වැඩෙනවා, දියුණු වෙනවා. ඒ වගේම අවයවයක් නිරන්තරයෙන් භාවිතා නොවේ නම් ඒ ක්‍රමයෙන් පරිහානියටපත් වෙනවා. ඒ තමයි වහර අවහරය. ඒ වගේම පරිචිත ලක්ෂණ සම්ප්‍රේෂණය පරිසරයේ අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ජීවීන් තම ජීවිත කාලය තුලදී උචිත අනුවර්තන ඇති කරගන්නවා. ඔවුන් ඇති කරගන්න මේ උචිත අනුවර්තන ප්‍රජනිතයන්ට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාවක් දරනවා. එමගින් ඒවා ප්‍රජනිතයට සම්ප්‍රේෂණය වෙලා ප්‍රජනිතයද පරිසරයට වඩාත් හොඳින් අනුවර්තනය වී ජීවත් වෙනවා කියලයි කියන්නේ. ඉතින් ඔබ දැන් දන්නවා ලැමාක් වාදයේ කරුණු සහ ඒ ප්‍රතික්ෂේප වෙන්න හේතු වෙච්ච සාධාරණ හේතු. හරි. අපි එහෙමනම් දරුවනේ ලැමාක් වාදයෙන් පස්සේ ඉතිරි කොටසට යමු. දැන් මේ ලැමාක්ගේ කියන කතන්දරේ ලැමාක්ගේ අදහස මේ තියෙන්නේ ස්වභාවිකවම හිටපු බෙල්ල කොට ජිරාෆ්ලා. ගෙල දිගින් අඩු ජිරාෆ්ලා. නමුත් ඔවුන් අර උත්සාහයක යෙදෙනවනේ. මොකද මේ බිම් මට්ටමේ තියෙන ආහාර ටික ඔක්කොම නැති වෙලා යනවා එක කාලෙකදී. එතකොට තමන්ගේ පැවැත්ම රැක ගන්න අර උස ගස්වල ඉහළින් තියෙන පහළට පොඩ්ඩක් බර වෙච්ච අතුවල තියෙන දළු කොළ කන්න පටන් ගන්නවා. මේ ඔවුන්ගේ උත්සාහය. ඒ නිසා තමන්ගේ ජීවිත කාලයේ අවසානයේදී සැබෑ ප්‍රමාණයට වඩා උසින් මදක් වැඩි වෙලා ගිල. ඕක පරම්පරා ගණනාවක් තිස්සේ සිද්ධ වෙනවා. ඒ වගේම මේ ලබාගත් උචිත අනුවර්තනය ලැමාක් කියනවා ඒ පරිචිත ලක්ෂණය යනවා කියලා. ප්‍රජනිතයට යනවා කියලා. එතකොට ප්‍රජනිතයත් මේ දේම කරනකොට වර්තමාන වෙනකොට ගොඩාක්ම ගෙල දිගු ජිරාෆ්ලා මුණ ගැහෙනවා. ඔන්න ඕක තමයි කියන්නේ. නමුත් එකම වැරද්ද අඩුපාඩුව තමයි කොහොමද ජීවිත කාලය තුල ගත්ත ලක්ෂණයක් ඊළඟ පරම්පරාවට යවන්නේ. මොකද ඒවා ශුක්‍රාණු වල හෝ ඩිම්බවල තැම්පත් නොවෙනවා නම් කොහොමද යවන්නේ? ඒක තමයි ගැටලුව. හැබැයි ඩාවින් වොලස් වාදය අද වෙනකොට මේ වාදයට ලැමාක් වාදයට වඩා පිළිගැනීමක් තියෙනවා. නමුත් මෙහිත් සංශෝධන ඉදිරිපත් කරමින් තමයි නව ඩාවින් වාදය ගොඩනගලා තියෙන්නේ. අපි ඒක පසුවට කතා කරමු. දැන් ඩාවින් වොලස් වාදය. දරුවනේ චාල්ස් ඩාවින් මොහු හඳුන්වන්නේ පරිණාමවාදයේ පියා කියලා. සාමාන්‍ය පද පොතේ අපිට දකින්න පුළුවන් පරිණාමවාදයේ පියා.
ඇත්තටම චාල්ස් ඩාවින් මෙහි ප්‍රමුඛයා වුණාට මේ සඳහා දායක වෙච්ච තවත් විද්‍යාඥයෙක් ඉන්නවා. ඒ තමයි ඇල්ෆර්ඩ් රසල් වොලස්. ඒතර එතුමා සහ ඩාවින්ගේ සංකල්ප අදහස් එකතු කරලා තමයි ඩාවින් වොලස් වාදය එහෙම නැත්නම් ස්වභාවික වර්ණ වාදය කියන වාදය ඉදිරිපත් කරේ. දැන් චාල්ස් ඩාවින්ගේ ජීවිත කතාව ඔබ දැන තියෙනවා නම් චාල්ස් ඩාවින් කියන්නේ වෙරළබඩ මුහුදු පරිසරයක ගම්මානයක ජීවත් වෙච්ච ඉතාම දරිද්‍රතාවයෙන් පෙළෙන පවුලක දරුවෙක්. ඇත්තටම චාල්ස් ඩාවින්ගේ පියා ඔහුගේ මුල් අවදියේදී මරණයට පත් වෙනවා. ඉතාම දුෂ්කර ලෙස චාල්ස් ඩාවින්ගේ මව තමයි මේ දරුවව හදාගන්නේ. අධ්‍යාපනය ලබා දෙන්නේ. චාල්ස් ඩාවින්ගේ තියෙන ඉගෙන ගැනීමේ දක්ෂතාවයේ මතම ඔහුට ඉතාම පහසුවෙන් ඉගෙනගෙන ඒ විභාග සමත් වෙලා ඉහළ අධ්‍යාපනයකට යන්න අවස්ථාව ලැබෙනවා. මේ චාල්ස් ඩාවින් මේ මුහුද ආශ්‍රිත ගම්මානයක ජීවත් වෙච්ච දරුවෙක් නිසාම ඔහු මුහුදත් එක්ක තියෙන ගනුදෙනුව අනිත් පුද්ගලයන්ට වඩා වැඩි. ඒ නිසාම ඔහු තෝරගන්නවා විශේෂ ශාස්ත්‍රයක් විදිහට සමුද්‍ර ජීව විද්‍යාව. එහිදී දරුවනේ මේ සමුද්‍ර ජීව විද්‍යාව තෝරා ගැනීමත් සමග ඒ සමුද්‍ර ජීව විද්‍යාවෙන් තමන්ගේ උපාධිය අවසන් කිරීමත් සමග මේ චාල්ස් ඩාවින් තරුණ විද්‍යාඥයට අවස්ථාවක් ලැබෙනවා බීගල් 2 කියන නෞකාවේ සමුද්‍ර ජීව විද්‍යාඥයා වශයෙන් වැඩ කරන්නට. තමන්ගේ රාජකාරී කරන්නට. ඒතර මේ කාල සමයේදී විශේෂයෙන්ම දේශ ගවේෂණ කටයුතු වලට ලොකු අනුග්‍රහයක් ලැබිච්ච ලොකු උනන්දුවකින් පැවතිච්ච කාලයක්. ඉතින් ඩාවින්ට වාසනාව ලැබෙනවා මේ නෞකාවේ ඉඳලා ලෝකේ පුරාම සංචාරය කරන්න. එතකොට ඔහු විශේෂයෙන්ම ඔහුගේ ජීවිතය විනාශ කරපු සිදුවීම තමයි මේ ගැලපගෝස් දූපත් වලට ගමන් කරලා එහිදී ඔහුට විශාල පොසිලමය සාක්ෂි ප්‍රමාණයක් හම්බ වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම කුඩා කුරුල්ලන්ගේ ලක්ෂණ අධ්‍යයනය කරන්නට ලැබෙනවා. ඒ ලක්ෂණ අධ්‍යයනය කිරීම මගින් ඔහු විශාල කරුණු ප්‍රමාණයක් එක් රැස් කරගෙන විවිධ නිබන්ධන නිර්මාණය කරනවා. ඩාවින්ට සමාන අදහස් තිබ්බ තව පුද්ගලයෙක් තමයි ඇල්ෆර්ඩ් රසල් වොලස්. ඔහුගේ කරුණු එකතු කරලා තමයි මොවුන් ඉදිරිපත් කරන්නේ ස්වභාවික වර්ණවාදය. විශේෂයෙන්ම චාල්ස් ඩාවින් විසින් මේ විද්‍යාඥයා විසින් ලියන පොතක් තියෙනවා The Origin of Species by Means of the Natural Selection. ඒ ග්‍රන්ථය ඉදිරිපත් කරමින් තමයි තමන්ගේ ස්වභාවික වර්ණවාදය ලෝකයට ඉදිරිපත් කරන්නේ. The Origin of Species by Means of the Natural Selection. ස්වභාවික වර්ණවාදය. එතකොට මේ චාල්ස් ඩාවින් සහ ඇල්ෆර්ඩ් රසල් වොලස් දෙදෙනා ඉදිරිපත් කරපු ස්වභාවික වර්ණවාදය ගැනයි අපි දැන් සාකච්ඡා කරන්නට යන්නේ. දැන් මේ වාදය තුලදී විශේෂයෙන්ම ලැමාක් වාදයට වඩා ගොඩක් දියුණු සංකල්ප අපිට විස්තර කරන්න කතා කරන්න පුළුවන්. පරිසරයේ දක්නට ලැබෙන ප්‍රධාන සංසිද්ධීන් දෙකක් ඩාවින් විසින් නිරීක්ෂණය කරා. මොනවද ඒ සංසිද්ධි දෙක? ඩාවින් මේ තමන්ගේ මුහුදු ගමන්වලදී පරිසරයේ දකින්න ලැබිච්ච ජීවීන්ගේ දකින්න ලැබිච්ච ප්‍රධාන නිරීක්ෂණ දෙකක් අත්විඳා දැක්කා. මොනවද? එකක් තමයි ගහණයක සිටින විශේෂයකට අයත් සමාජිකයන් අතර ප්‍රවේණික විවිධත්වයක් ඇති බව. ගහණයක සිටින විශේෂයකට අයත් සමාජිකයන් අතර ප්‍රවේණික විවිධත්වයක්. ඒ කියන්නේ එකම විශේෂයේ ජීවීන් අතර පවා වෙනස්කම් තියෙනවා. එකම විශේෂයේ ජීවීන් අතර පවා වෙනස්කම් තියෙනවා. දැන් මේක අර කුඩා පක්ෂි විශේෂයක්. මිංචි කුරුල්ලන් කියලා හඳුන්වන්නේ. ඒ මිංචි කුරුල්ලන්ගේ හොට ඒ හොටේ ස්වභාවය දිහා බලලා අනිකුත් පක්ෂීන්ගේ හොටේ ස්වභාවයන් දිහා බලලා ලබාගත් නිරීක්ෂණයක් කියලා මේ සඳහන් වෙනවා පොතපතේ. එතකොට ගහණයක විශේෂයක සිටින සමාජිකයන් අතර පවා තියෙන ප්‍රවේණික විවිධත්වයක්. දැන් හොඳම උදාහරණය තමයි දැන් අපි හැමෝම Homo sapiens මානවයෝ. Homo sapiens sapiens මානවයෝ. එතකොට මේ අපි හැමෝම එක වගේද? නැහැනේ. හරි. ඇමරිකාවේ ජීවත් වෙන ඉපදිච්ච පුද්ගලයෙක්ගේ පෙනුම නෙමෙයි චීන ජාතිකයෙක්ගේ තියෙන්නේ. ඒ චීන ජාතිකයෙක්ගේ පෙනුම නෙමෙයි ඉන්දියානුවෙක්ගේ තියෙන්නේ. එතකොට රුසියානු ජාතිකයෙක්ගේ පෙනුම නෙමෙයි අපිට තියෙන්නේ ශ්‍රී ලාංකිකයන්ට. එතකොට හැබැයි ඔක්කොමලා Homo sapiens sapiens මානවයෝනේ. එකම විශේෂයක් තමයි. හැබැයි එකම විශේෂයක ජීවීන් අතර පවා පෙනුමේ ස්වභාවයේ වෙනස්කම් තියෙනවා.
ඒක තමයි මුලින්ම මෙයාගේ නිරීක්ෂණය. ගහණයක විශේෂයක සිටින සමාජිකයන් අතර ප්‍රවේණික විවිධත්වයක් තියෙනවා. දෙවැනි එක තමයි සෑම විශේෂයක්ම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් ප්‍රමාණයක් බිහි කරනවා. සෑම විශේෂයක්ම පරිසරයට දරාගත හැකි ප්‍රමාණයට වඩා වැඩි ජනිතයන් බිහි කරනවා. බිහි කරන්න හැකියාවක් තියෙනවා. දැන් මේකට අධිජනනය කියලා කෙටියෙන් කියනවා. අධිජනනය. මේ සංකල්පය හඳුන්වන්නේ අධිජනනය. මේක ප්‍රභේදනය. ප්‍රභේදනය. අධිජනනය සහ ප්‍රභේදනය. මේ තමයි ඩාවින් දැක්ක සංසිද්ධි දෙක. දරුවනේ නිරීක්ෂණ යුගලය මෙන්න මේ කියන නිගමන ඇසුරෙන් ඔහු අර්ථකථනය කරා. Taman දැකපු නිරීක්ෂණ යුගලය අර්ථකථනය කරා මෙන්න මේ නිගමන ඇසුරෙන්. ගහණයක සිටින පරිසරයට උචිත ලක්ෂණ දරන ජීවීන්ට එම පරිසරවල නොනැසී සිටීමට සහ ප්‍රජනනයට ඉහළ විභවතාවයක් තියෙනවා. විභවතාවයක් කියන හැකියාවක්. ගහණයක සිටින පරිසරයට උචිත ලක්ෂණ දරන ජීවීන්ට එම පරිසරවල නොනැසී සිටින්න, ඒ පරිසරය තුල මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න සහ ප්‍රජනනයට ඉහළ හැකියාවක් තියෙනවා. ඔව්හු අන් අයට වඩා වැඩි ජනිතයන් සංඛ්‍යාවක් බිහි කරනවා. ඒ නිසාම ඒ අයට පුළුවන් අනිත් අයට වඩා වැඩි ජනිතයන් සංඛ්‍යාවක් බිහි කරන්න. එතකොට පළවෙනි නිගමනය තමයි අර්ථ දැක්ුවේ ඔහු ගහණයක සිටින පරිසරයට උචිත ලක්ෂණ දරන ජීවීන්. ඒ ජීවින්ට මේ පරිසරය තුල නොනැසී ජීවත් වෙන්නත් ප්‍රජනනය සඳහා ඉහළ විභවයක්, ඉහළ හැකියාවක් තියෙනවා. ඒ නිසාම අන් අයට වඩා වැඩි ජනිතයන් සංඛ්‍යාවක් ඒ අයට බිහි කරන්න පුළුවන්. අනිත් අයට වඩා වැඩි ජනිතයන් සංඛ්‍යාවක් බිහි කරන්න පුළුවන්. ඇයි? ඒගොල්ලන්ගේ නොනැසි පැවැත්ම සහ ඉහළ ප්‍රජනක විභවය නිසා. දෙවැනි කාරණාව ගහණයක පැවැත්මට හා ප්‍රජනනයට හිතකර ප්‍රභේදන දරන නිසා. ප්‍රභේදන නිසා පරම්පරා කීපයක් ඔස්සේ ගහණය තුල වාසිදායක ලක්ෂණවල වැඩිවීමක් සිදුවේ. ගහණයක පැවැත්මටයි ප්‍රජනනයටයි වාසිදායක හිතකර වෙනස්කම් තියෙනවා නම් පරම්පරා කීපයක් ඔස්සේ ඒ ගහණය තුල ඒ වාසිදායක ලක්ෂණවල වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. දැන් මේ හිතකර ප්‍රභේදන කියලා අදහස් කරන්නේ දරුවනේ ආවේනික ලක්ෂණ. නැතුව පරිසරයට මුහුණ දීමේ ප්‍රතිඵලයක් විදිහට ගත්ත ලක්ෂණ නෙමෙයි. මේ තියෙන අර මිංචි කුරුල්ලන්ගේ හොටේ ස්වභාවය වෙනස් වෙච්ච විදිහ. මෙන්න මේවා නිරීක්ෂණය කරා. එකම විශේෂයක පවා ජීවීන් අතර පවතින වෙනස්කම් ඔබට දකින්න පුළුවන්. එතකොට දරුවනේ නිරීක්ෂණ යුගලය පහත නිගමන ඇසුරෙන් තමයි ඔහු අර්ථ දැක්ුවේ. මෙන්න නිගමන. ගහණයක සිටින පරිසරයට උචිත ලක්ෂණ දරන ජීවීන්ට ඒ පරිසරය තුල නොනැසී සිටීමටත් ඒ වගේම ප්‍රජනනයටත් ඉහළ හැකියාවක්, විභවයක් තියෙනවා. ඔවුන් අන් අයට වඩා වැඩි ජනිතයන් ප්‍රමාණයක් බිහි කරනවා. ඒක තමයි අර අධිජනනය කියලා කියන්නේ. ඒ වගේම ගහණයක පැවැත්මට සහ ප්‍රජනනයට හිතකර ප්‍රභේදන නිසා පරම්පරා කීපයක් ඔස්සේ ඒ ගහණය තුල වාසිදායක ලක්ෂණවල වැඩිවීමක් සිද්ධ වෙන්න පුළුවන්. ප්‍රභේදනය. දැන් ඩාවින්ගේ සහ වොලස්ගේ ස්වභාවික වර්ණවාදය ඒක අපිට ප්‍රධාන පියවර 4කින් ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට අදාළ රූප සටහනක් තමයි මේ තියෙන්නේ. ඒ පියවර 4 අපි බලමු. ඒ පියවර 4 මෙන්න මෙතනින් අපිට කතා කරන්න පුළුවන්. ස්වභාවික වර්ණ ක්‍රියාවලියේ පියවර. අංක 1 තමයි අධිජනනය, 2 ප්‍රභේදනය. මේ තමයි ඩාවින්ගේ නිරීක්ෂණ. අධිජනනය සහ ප්‍රභේදනය. ඊළඟට තරංගය සහ උචිතෝන්නතිය. මොකද්ද? දරුවනේ දැන් අපි දන්නවා පරිසරය තුල තියෙන්නේ සම්පත් සීමිත ප්‍රමාණය. හැබැයි මේ සීමිත සම්පත් ප්‍රමාණය ජීවීන් අතර බෙදා ගැනීමේදී එකම විශේෂයේ ජීවීන් වගේම වෙනස් විශේෂවල ජීවීන් අතර ඇති වෙනවා යම් තරංගයක්. නමුත් මේ තරංගෙන් හැමෝටම දිනන්න බෑ. තරංගෙන් දිනන්නේ එක කාණ්ඩයක් විතරයි. අනිත් ජීවීන් තරංගෙන් පරාජය වෙනවා. කෙනෙක් දිනන්නත් කෙනෙක් පරදින්නත් හේතුව මොකද්ද? අන්න එතන තමයි අපි මේ කතා කරන වැදගත් සංකල්ප තියෙන්නේ. කෙනෙක් මේ තරංගෙන් දිනන්නත් තව කෙනෙක් පරදින්නත් හේතු වෙන්නේ දිනන අයට ඒ තරංගයේ දිනීම සඳහා හිතකර ප්‍රභේදන නැත්නම් වාසිදායක ප්‍රභේදන ලැබිලා තියෙනවා.
තරගෙන් පරදින අය පරදින්නේ ඔවුන් ළඟ ඒ තරගෙන් දිනීම සඳහා අවශ්‍ය හිතකර ප්‍රභේදන නැත්තම් වාසිදායක ලක්ෂණ නැතිවීම නිසා. එතකොට කවුද මේ හිතකර ලක්ෂණ නැත්තම් වාසිදායක ප්‍රභේදන ලබා දෙන්නේ? ඒ අදුෂ්‍යමාන ස්වභාව ධර්මය. අදුෂ්‍යමාන ස්වභාව ධර්මය. මේ ස්වභාව ධර්මෙන් තමයි මේ දේවල් සමහර ජීවීන්ට ලැබෙන්නේ, සමහර ජීවීන්ට මේ වාසිදායක ලක්ෂණ නොලැබෙන්නේ. ඒ කියන්නේ ස්වභාව ධර්මය විසින් යම්කිසි තේරීමක් කරනවා, වර්ණයකට ලක් කරනවා, කවුද පරිසරය තුල ඉන්න ඕනේ, කවුද පරිසරයෙන් ඉවත් කරන්න ඕනේ කියලා. ඒක තීරණය කරන්නේ ස්වභාව ධර්මය. ඒතර තරංගයක් පවතිනවා, ඒ තරංගයෙන් දිනන අය දිනන්නේ උචිතම ලක්ෂණ තියෙන අය. උචිතෝන්නතිය කියන්නේ උචිතම ලක්ෂණ දරන ජීවීන්ව තවත් ඔසවා තැබීම, ඔවුන්ව තවත් රැක ගැනීම. එතකොට කවුද මේ රැක ගැනීම කරන්නේ? ඒක කරන්නේ ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය. ස්වභාව ධර්මයෙන් යම් යම් ජීවීන්ට ලබා දීලා තියෙනවා වාසිදායක ලක්ෂණ. ඒ වාසිදායක ලක්ෂණ භාවිතා කරමින් ඔවුන් පරිසරය තුල නොනැසි පැවැත්ම තහවුරු කරගන්නවා. අවාසිදායක ලක්ෂණ ලැබිලා තියෙන ජීවීන් තරංගයෙන් පරාජය වෙලා ඔවුන් පරිසරයෙන් නෂ්ට වෙලා යනවා, වඳ වෙලා යනවා. ඒ නිසා හිතකර ලක්ෂණ දරන ජීවීන් තමයි පරිසරය තුල ඉතුරු වෙන්නේ. ඔවුන් ස්වභාවික වර්ණයට ලක් වෙලා, ස්වභාව ධර්මයාගේ වර්ණයට ලක් වෙලා තවදුරටත් පරිසරය තුල වාසිදායක ලක්ෂණ ඇති කර ගනිමින් ජීවත් වෙනවා. දැන් ළමක් ජිරාෆ්ලාගේ බෙල්ල දිගුවීම, ගෙල දිගුවීම ගැන කතා කරපු විදිහට නෙමෙයි, ස්වභාවික වර්ණවාදයට අනුව ජිරාෆ්ලාගේ බෙල්ල දිගුවීම ගැන අපිට කතා කරන්න වෙන්නේ. දැන් ළමක් කියන විදිහට හිටපු ඔක්කොම ජිරාෆ්ලා බෙල්ල කොට ජිරාෆ්ලා. ගෙල දිගු අඩු, ගෙලේ දිගුභාවය අඩු ජිරාෆ්ලා තමයි හිටියේ. ඔවුන් අර දරපු උත්සාහය නිසා ගෙලේ දිග මදක් වැඩි වෙලා ඒක ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වුණා. ඒක තමයි ළමගේ වාදය. හැබැයි ඩාවින් වොලස් වාදයේ ස්වභාවික වර්ණවාදයේදී ඔහොම නෙමෙයි ඕක පැහැදිලි කරන්නේ. ඔතනදී කියන්නේ ජිරාෆ්ලාගේ ප්‍රභේද දෙකක් හිටියා. ගෙලෙන් අඩු, ගෙලේ දිග අඩු ජිරාෆ් ප්‍රභේදයක් සහ ගෙලේ දිග ප්‍රමාණය වැඩි ජිරාෆ් ප්‍රභේදයක් හිටියා. දැන් මොකද වෙන්නේ? අර වගේ නියං තත්වයක් ආපු වෙලාවකට ගෙල කොට ජිරාෆ්ලට පරිසරය තුල පවතින්නට නොහැකි වුණා. වෙනස් වෙන පරිසරයට අනුවර්තනය වෙන්න බැරි වුණා. ඒ නිසා ඔවුන් මරණයටපත් වුණා. හැබැයි ගෙල දිගු ජිරාෆ්ලට ලැබිලා තිබ්බ මේ ලක්ෂණය නිසා, වාසිදායක ප්‍රභේදනය නිසා ඔවුන් තව ටිකක් ගෙල උස්සලා අර ආහාර අනුභව කරා. ඒ නිසා ජීවිතේ රැකගත්තා. ජීවිතේ රැකගත්ත නිසා ප්‍රජනනයට අවස්ථාව ලැබුණා. ප්‍රජනනය කරලා Tamanට ලැබිලා තියෙන ආවේනික ලක්ෂණ සියල්ලම ඊළඟ පරම්පරාවට දුන්නා. එතකොට මෙතනදී මතක තියාගන්න, ප්‍රජනනයට ලක් වෙන්නේ ගෙල දිගු ජිරාෆ් යුවලක් තමයි ප්‍රජනනයට ලක් වෙන්නේ. ගැහණු සතයි පිරිමි සතයි දෙන්නගෙම බෙල්ල දිගයි, ගෙල දිගයි. ඒ නිසා දෙන්නගෙම සතු මේ ගෙල දිගු වීමට හේතු වන ජානමය ලක්ෂණ, ඒ ප්‍රභේදනය ලැබෙනවා ඔවුන්ගේ ජනිතයන්ට. ඒ නිසා ජනිතයා මාතෘ ජීවීන් දෙන්නගෙන්ම ලැබෙන ලක්ෂණ භාවිතා කරමින් ඒ ජනිතයාගේ ගෙල තවත් දිගුයි. එවැනි ජනිතෙක් ඊළඟ වර්ගයා බෝ කරන්නෙත් ඒ වගේම ගෙල දිගු සමාජිකයෙක් සමග. ඒතර ඔබට දැනෙනවද මේක පරම්පරාවෙන් පරම්පරාවට මේ උචිත ලක්ෂණ දරන ජීවීන් ප්‍රජනනය කිරීමත් සමග ඊළඟ පරම්පරාවට ඒ දෙදෙනාගේම ලක්ෂණ සහිත වඩාත් දියුණු ජීවීන්, වඩාත් වාසිදායක ලක්ෂණ සහිත ජීවීන් තමයි ගමන් කරන්නේ. ඒ අනුව වර්තමානයේදී ඉතා ඉහළ දිගු ගෙලක් සහිත ජිරාෆ්ලා බිහි වෙලා තියෙනවා. එවුන් බිහි වුණේ එදා හිටපු ගෙල දිගින් වැඩි ජිරාෆ්ලාගෙන්. ගෙල කෙටි ජිරාෆ්ලා වඳ වෙලා ගියා, නැති වෙලාම ගියා. ඒකයි මේ වාදයේ තියෙන විශේෂත්වය. එතකොට දරුවනේ අර ස්වභාවික වර්ණ ක්‍රියාවලියේ මූලික කරුණු ටික, variations, ප්‍රභේදන පැවතීම, ඊළඟට competition, මෙතනදී තරංගය, උචිත ලක්ෂණ දැරීමට ජීවීන් වෙනස් වීම, adaptation සහ ස්වභාවික වර්ණය. ඉතින් මේ වගේ විවිධ උදාහරණ ඇසුරෙන් මේක පැහැදිලි කරන්නට පුළුවන්. ඊළඟට දරුවනේ අපි කතා කරන්නේ පැවැත්මට සහ ප්‍රජනනයට වාසිදායක ලක්ෂණ මොනවද? මේ වාසිදායක ලක්ෂණ තියෙන හින්දා තමයි සමහර ජීවීන් පරිසරය තුල
අර වෙනස් වෙන පරිසර තත්ත්ව වලට හැඩගැහිලා ජීවිතේ රැකගත්තේ. එතකොට ඩාවින් වොලස් වාදයට අනුව මොනවද ජීවීන්ගේ පැවැත්මට සහ ප්‍රජනනයට තියෙන වාසිදායක ලක්ෂණ? ප්‍රධාන ලක්ෂණ 6ක් තියෙනවා අපි පාඩම් කරගන්න ඕනේ, මතක තියාගන්න ඕනේ. පළවෙනි මේක තමයි යම් ජීවියෙකුට Tamanට එරෙහිව එන විලෝපිකයන්ගෙන් බේරීමට යම්කිසි හැකියාවක් තියෙනවා නම් නැත්නම් විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට යම්කිසි අනුවර්තනයක් ලක්ෂණයක් තියෙනවා නම් අන්න ඒවා වාසිදායක ලක්ෂණ. පළවෙනි එක විලෝපිකයන්ගෙන් බේරී සිටීමේ හැකියාව නැත්නම් ආරක්ෂාව. දෙවනි වාසිදායක ලක්ෂණය තමයි භෞතික තත්ත්ව. එහෙම නැත්නම් විවිධ පීඩාකාරී තත්ත්වවලට ඔරොත්තු දීමේ හැකියාව. අනෙකුත් ජීවීන්ට දරා ගන්න බැරි පාරිසරික වෙනසක් ඔබට දරා ගන්න පුළුවන් නම් ඔබේ නොනැසි පැවැත්ම තහවුරු වෙනවා. ඒකයි මේ කියන්නේ. භෞතික තත්ත්ව නැත්නම් පීඩාකාරී තත්ත්වවලට ඔරොත්තු දෙන්න පුළුවන් නම් එවැනි ජීවීන්ට නොනැසී පරිසරය තුල ඉන්න පුළුවන්. ඒතකොට එවැනි ජීවීන්ට ඒ තමන් සතු ජානමය ලක්ෂණ ඉදිරි පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ආහාර ලබා ගැනීම. ඔබට තියෙනවා නම් ආහාර ලබා ගැනීමට වාසිදායක ප්‍රභේදනයක් හැකියාවක් එතකොට ඔබට පරිසරය තුල රැකෙන්න පුළුවන්. දැන් සමහර ජීව විශේෂ එකම ආහාරයක් ලබා ගැනීමට විතරක් නම් හැඩගැහිලා තියෙන්නේ. එවැනි විශේෂ තමයි පරිසරයේ නෂ්ට වෙන්න වැඩිම අවදානමක් තියෙන්නේ. මොකද ඒ ආහාරය නොලැබුණොත් ඒ විශේෂය වඳ වෙනවා. හැබැයි යම් විශේෂයක් ආහාර වර්ග ගණනාවක් මත තමන්ගේ භෝජනය සකස් කරගෙන තියෙනවා නම් යම් ආහාර වර්ගයක් දෙකක් නැති වුණත් අනිත් ආහාර අනුභව කරමින් ජීවිතේ රැක ගන්න පුළුවන්. එනිසා ආහාර ලබා ගැනීම. රෝගවලට ප්‍රතිරෝධීතාවය. පහසුවෙන් අනෙක් ජීවීන්ට වැළඳෙන රෝගවලට තමන්ට ඔරොත්තු දෙන්න පුළුවන් නම් එවැනි රෝග වලට තමන් ප්‍රතිරෝධීතාවයක් දක්වනවා නම් අන්න ඒක වාසිදායක ලක්ෂණයක් පැවැත්මට. පැවැත්මට ඒක වාසිදායක ලක්ෂණයක්. රෝගවලට තියෙන අකමැත්ත ප්‍රතිරෝධීතාවය. සංසේචන සම්භාවිතාවය. සංසේචනය වීමට තියෙන අවස්ථා ගණන, වාර ගණන. සංසේචන සම්භාවිතාවයේ ජීවියෙක්ගේ වැඩි නම් ඒක ප්‍රජනනයට වාසිදායක ලක්ෂණයක්. වැඩි වරක් සංසේචනයට ලක් වෙනවා කියන්නේ ඊළඟ කාරණාව නිපද වෙන්න පුළුවන් ජනිතයින් සංඛ්‍යාවත් වැඩි. සංසේචන සම්භාවිතාවයේ වැඩි වෙනම් නිපද වෙන්න පුළුවන් ජනිතයින් සංඛ්‍යාවත් වැඩි. ඒක ඒ ජීව විශේෂයේ පැවැත්මට වාසිදායක ලක්ෂණයක්. ඒ අනුව ජීවින්ගේ පැවැත්මට ප්‍රජනනයට වාසිදායක ලක්ෂණ මොනවද? ප්‍රධාන ලක්ෂණ 6ක් තියෙනවා. එකක් තමයි විලෝපිකයන්ගෙන් බේරී සිටීමේ හැකියාව හෙවත් ආරක්ෂාව. දෙවෙනි එක භෞතික තත්ත්ව පීඩාකාරී තත්ත්වවලට ඔරොත්තු දීම. තුන්වෙනි එක ආහාර ලබා ගැනීම. 4 රෝගවලට ප්‍රතිරෝධීතාවයක් දැක්වීම. රෝගවලට ප්‍රතිරෝධීතාවය. 5 සංසේචන සම්භාවිතාවයක් පෙන්වීම. සංසේචන සම්භාවිතාවය. 6 වෙනි එක නිපදවන ජනිතයන් සංඛ්‍යාව. නිපදවන ජනිතයන් සංඛ්‍යාව. මේවා තමයි දරුවනේ ජීවින්ගේ පැවැත්මට ප්‍රජනනයට වාසිදායක ලක්ෂණ වෙන්නේ. වාසිදායක ලක්ෂණ වෙන්නේ. දැන් යනු අපි ස්වභාවික වර්ණ ක්‍රියාවලියේ පියවර 4ම සාකච්ඡා කළා. අපි අවසන් වශයෙන් එන්නේ අවසානම වාදයට. පරිණාම වාදවල අලුත්ම වාදය තමයි නව ඩාවින් වාදය. නව ඩාවින් වාදය. දරුවනේ ඩාවින් වාදයේ තිබුණු අඩුපාඩුකම් සංශෝධනය කරලා නිර්මාණය කරපු වාදයක් තමයි නව ඩාවින් වාදය කියන්නේ. මේ නව ඩාවින් වාදය කියන්නේ ඇත්තටම ආකාර 3ක විශේෂ කරුණු වල එකතුවක්. අපි එකතුවට කියනවා ලස්සන වචනයක් සමෝදානයක් කියලා. සමෝදානිත ප්‍රතිඵලයක් තමයි නව ඩාවින් වාදය. මේ නව ඩාවින් වාදය ගොඩනගලා තියෙන්නේ මූලිකව චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයත් ඒ වගේම ජීවින්ගේ ආවේනීය පිළිබඳව පැහැදිලි කිරීමට භාවිතා වෙච්ච මෙන්ඩලීය ප්‍රවේණිය. අපි 6 වෙනි පාඩමේදී ඉගෙන ගන්න මෙන්ඩලීය ප්‍රවේණිය ගැන. ඒ වගේම ගහන ප්‍රවේණිය පිළිබඳ දැනුම. දැන් මෙන්ඩලීය ප්‍රවේණිය ගැන සාකච්ඡා කරන 6 වන ඒකකයේදී අපි අවසානයේට කතා කරනවා ගහන ප්‍රවේණිය හා සම්බන්ධ හාඩි වයින්බර්ග් මූලධර්මය ගැන. ඒතර මේ කරුණු ගැන මේ ආකාර කීපයක දැනුම භාවිතා කරලා තමයි ඒකේ එකතුවක් විදියට සමෝදානයක් විදියට තමයි නව ඩාවින් වාදය ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකට යොදාගත්තේ චාල්ස් ඩාවින්ගේ ස්වභාවික වර්ණවාදයත් ඒ වගේම ජීවින්ගේ ආවේනීය පැහැදිලි කිරීමට භාවිතා කරන මෙන්ඩලීය ප්‍රවේණියත් ඒ වගේම ගහන ප්‍රවේණිය පිළිබඳ දැනුමත්. මේ දැනුම් පද්ධති සියල්ලේම සමෝදානයක් ලෙස නිර්මාණය කරපු වාදය තමයි නව ඩාවින් වාදය. අද වන විට
වඩාත් පිළිගන්නේ නව ඩාවින් වාදය. එහෙමනම් දරුවනේ පරිණාමය සහ පරිණාමවාද පිළිබඳව අපි ඉදිරිපත් කරපු මූලික කරුණු සියල්ලම මෙයින් අවසන් වෙනවා. ඒතර අපි මේ සාකච්ඡා කළේ ජීවයේ සම්භවය සහ පරිණාමයට අදාළ පරිච්ඡේදයේ 3 වන කොටසයි. අපි මුල් කොටසේදී සාකච්ඡා කරා පෘථුවියේ ජීවයේ සම්භවය උනේ කොහොමද? ප්‍රාක් සෛලයේ බිහිවීම, ඒ වගේම මුල්ම ප්‍රභා සංශ්ලේෂකයින් සහ මුල්ම ශූන්‍යෂ්ටිකයින් බිහිවීම පිළිබඳව. අපි දෙවන පරිච්ඡේදය තුලදී සාකච්ඡා කළේ ශූන්‍යෂ්ටිකයින්ගේ විවිධාංගීකරණයත් ඒ වගේම ඉයෝන සංකල්පය. ඒ ඉයෝන වල සිද්ධ වෙච්ච වැදගත් සිදුවීම් මොනවද කියන එක. මේ තුන්වන පරිච්ඡේදය තුලදී අපි සාකච්ඡා කළේ පරිණාමය සහ විවිධ පරිණාමික වාද පිළිබඳව. අප මෙහි හතරවන පරිච්ඡේදය තුලින් මෙතෙක් උගත් කාරණාවලට අදාළව ප්‍රශ්නාවලිය සාකච්ඡා කිරීමට සූදානමින් සිටිනවා. එතෙක් ඔබට සුබ දවසක්.